සක්මන් මළුව. ඔබ දිව යන ක්‍රීඩාකාරී තරඟකාරී ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි, සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. මේක පෙර අපි මේක සාකච්ඡාවට ගත්තනේ දවාලේනේ. ස්කන්ධ විදර්ශනාවේදී ස්කන්ධ පහ කියනකොට සංඛාර ස්කන්ධ ගැන කියවුණා. රූපං රූපත්වය සංකතං අභිසංකරණ කිසි සංඛාර. හරි. එතන ඇත්තට සංකත මබිසංකරොන්තිපි සංඛාරා කියලා පොදුවේ විග්‍රහයක් තියෙනවා. සංකත මබිසංකරොන්තිපි සංඛාරා. සංකතේ සකස් කරනවා. සංකතේ කියන්නේ කුමක්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල. කොටින් කියනනම් පංචස්කන්ධය. පංචස්කන්ධයට ඔක්කොම જાති ඇති නිවන හැර. නිර්වාණය පංචස්කන්ධයට ඇතුළු නැහැ. අනිත් ලෝක ධාතුවට ඇති සියල්ලම පංචස්කන්ධය ඇතුලේ තියෙනවා. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ. එතකොට එතන සංකතං කිව්වේ ඒ පංච උපාදානස්කන්ධය. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. එතකොට දැන් එතෙන්දී රූපය කියනකොට කොටස් තියෙනවා නේද? 28ක්. ඒ වගේම වේදනා, සංඥා, සංඛාර ඔක්කොම විවිධාකාර බෙදින් තියෙනවා. එතකොට එකක් ගානේ අபிසංකරණයක් තියෙනවා. කවුද අபிසංකරණය කරන්නේ? චේතනාව. චේතනාව තමයි අபிසංකරණය කරන්නේ. චේතනාවේ තියෙනවා අවස්ථා දෙකක්. සහජාත චේතනා, නානාක්ෂණික චේතනා කියලා. සහජාත චේතනා කිව්වේ සිත් 89ම චේතනාව යෙදෙනවා. ਸਰවචිත්ත සාධාරණ ඡායසිතයක් නිසා. ඒකෙන් විපාක සංස්කරණය කරන්නේ නැහැ. මත විපාක සංස්කරණය කරන්නේ 89ම. ඔය 89 ඇතුළත තියෙනවා 33ක්. ඒ 33 දෙනා තමයි නානාක්ෂණික චේතනා කියන පදයෙන් ගනු ලැබෙන්නේ. නානාක්ෂණික චේතනා 33යි. ඒ 33 අරුණාම ඉතිරි 56ක් තියෙනවානේ. ඒ 56 තමයි විපාක චේතනා 36යි, ක්‍රියා චේතනා 20යි. ඒ ටික මතු විපාක උපදන දේවල් නෙමෙයි. ක්‍රියාසිතවල චේතනා ක්‍රියා මාත්‍රයි. විපාක සිත්වල චේතනා 36 විපාක මාත්‍රයි. මතු නිපදවන්නේ නැහැ. ඒ හැර අකුසල චේතනා 12ක්, ලෞකික කුසල චේතනා 17ක්, ලෝකෝත්තර මාර්ග කුසල චේතනා 4ක්. එන්නේ 33. ඒ මාර්ග කුසල චේතනා 4ක් වෙන් කරන්න ඕනේ. ඒක සසර දික් කරන එකක් නොවන නිසා. මේ සංකතය ස්කන්ධ පහ සසර දික් කරන්න මාර්ග චේතනා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා සසර වට කියනවා මේ සසර කෙටි කර නැත්නම් ස්කන්ධ බර බහා තබන චේතනා. ඒතකොට 29යි එන්නේ. ওই 29 දෙනා තමයි රූපස්කන්ධය සකස් කරන්නේ. වේදනාස්කන්ධය සකස් කරන්නේ. සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ ඔක්කොම සකස් කරන්නේ මේ චේතනා 29. ඒ කොහොමද වෙන්නේ? දැන් යම්කිසි කෙනෙක් ඇහෙන් වර්ණ රූපයක් දකිනවානේ. ඒ දකින්න චේතනාවක් පහළ වෙනවා. රූපය චක්සු විඥාන චක්සුද්්වාරයෙන් දැකීම සඳහා ගන්න ඒ චේතනාව ඒකට කියන රූප සංචේතන. තේරුණානේ? රූප සංචේතන. ඇහෙන් දැක්ක රූපාර මුණිට පස්සේ සිතින් අරමුණු කරනවා. ඒක රූප සංචේතන. එතකොට
සිතින් නැවත නැවත ඉතින් ඒ ලස්සන බලනවා නැත්නම් අවලස්සන බලනවා මොනවා හරි ඒ රූප වර්ණ රූපයේ තියෙන ආකාරය නැවත නැවත සිතින් නිර්මාණය කරගමන් බලනවා. ඒ තමයි රූප සංචේතන. ඒක සංඛාරය. ඊළඟට අපි මිනිස්යන් ප්‍රිය කරන බොහොම මිහිරි සංගීත හරි ගීත හරි එක්කෝ ස්තුති කතාවක් හරි මොනවා හරි දෙයක් අහන්න ඕනෑ කන් යොමු කරනවා. ඒ ඇහිීම සඳහා යොමු කරනකොට ඒකට කියන්නේ ශබ්ද සංචේතන. ඊට පස්සේ අහලා මනෝද්වාරයෙන් නැවත නැවත මේක හිතට ගන්නවා. ඒක ශබ්ද සංචේතන. ශබ්ද ආරමුණු කරගෙන. ඔය වගේම මේ ප්‍රණීත සුවඳ, මිහිරි සුවඳ ආරමුණු කරනකොට චේතනාව ගන්ධ සංචේතන. ඒ නිසා නැවත නැවත ගන්ධාග්‍රහණය සඳහා සිත් පහළ කරගන්නවා. ගන්ධයේ හිතින් ඉඳිනේ. ඒ වගේම රස, දිවෙන් ගන්න රස ආරමුණ, ඒ රස විඳ ගැනීම චේතනාව, රස සංචේතනාව. ඒ ආරමුණු කරගෙන මනෝද්වාරයෙන් නැවත නැවත රස විඳිනේ කරනවා. ආරමුණු කරනවා. කන්හා කරනවා. ඒ වගේම කායික ස්පර්ශ වශයෙන් තුනක් තියෙනවා. පඨවි, තේජෝ, වායෝ. එතකොට පඨවි ධාතුවේ තියෙනවානේ ලක්ෂණ 6ක්. තද ගති, මෘදු ගති, බර ගති, සැහැල්ලු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති. එයින් තමා ප්‍රිය කරන ඒ ස්පර්ශය අරමුණු කරන්න චේතනාවක් පහළ වෙනවා. පොට්ටබ්බ චේතනාව. ඒ වගේ පොට්ටබ්බ සංචේතනාව. ඒ වගේම තේජෝ, පඨවි තේජෝ. තේජෝ කියන්නේ සිසිලස උණුසුම. ඔය දෙක සඳහා සිත පහළ වෙන චේතනාව. ඒකත් පොට්ටබ්බ සංචේතනාව. ඊළඟට සෙලවෙන ගතිය. වායෝ. සෙලවෙන ගතිය, පිම්බෙන ගතිය. ඒ අරමුණ ගැනීම කරනකොට ඒකත් පොට්ටබ්බ සංචේතනාව. ඒ තුන නැවත නැවත හිතින් ගන්නකොට ඒක පොට්ටබ්බ සංචේතනාව. ඊළඟට සිතින්ම මවා ගන්න දේවල් තියෙනවා. සිතින්ම විචාරක කරනවා යම් දේවල්. ඒ සම්බන්ධව යෙදෙන චේතනාව ධම්ම සංචේතනාව. එතකොට නැවත නැවත සිතින් වඩමින් ඒ සංස්කාර වර්ධනය කරගන්නවා. ඉතින් දැන් මේ සංඛාර සබ්බ සංඛාර සමතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තන නිවනට නම. සබ්බ සංඛාර සමතෝ. ලෝකයේහි ස්කන්ධ පංචකයේ තියෙන තාක්ම මේ සංස්කාර තමයි වර්ධනය කරනු ලබන්නේ. පහළ කරනවා, වර්ධනය කරනවා. ඒව නැවත නැවත ප්‍රතිඵල විඳින්නේ කරනවා. දැන් අපි ඇහෙන් රූප දැකලා ඒවා නැවත නැවත උපදවා ගන්න කුසල්ද කරනවා, අකුසල්ද කරනවා. කනින් ශබ්ද අහලා නැවත නැවත විඳින්නේ කරන්න කුසල්ද කරනවා, අකුසල්ද කරනවා. ඔය වාගේ දොරටු හයේම තියෙන ඒ අරමුණු නිමිති කරගෙන කුසල්ද කරනවා, අකුසල්ද කරනවා. අන්න අபிසංකරණය කරන්න හැටි. අபிසංකරණය කරනවා. ඉතින් මේ විදිහට බැලුවාම මේ චේතනාව කියන එක දිත්ත ක්‍රියාකාරීත්වයක් ඇති කරගන්නවා. දිත්ත ක්‍රියාකාරීත්වය. මොකද්ද දිත්ත ක්‍රියාකාරීත්වය කියන්නේ? Taman එකට උපදනා චිත්තචෛතසිකයන් සම්පින්දනය කරනවා, සකස් කරනවා, මතු මතු භවයන්හි සැප දුක් විපාක දීමේ ශක්තිය නිපදවනවා. මේක තමයි සංස්කාර ස්වභාවය. ඒක අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පදයෙන් ගැලින්නේ ওই ටිකමයි. අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ මේ සංඛාර පහළ වෙන්න හේතුව අபிසංකරණය කරන්න හේතුව නොදන්නකම. අනිච්ච දුක්ඛ අනාත්ම දන්නේ නැහැ, නාම රූප දන්නේ නැහැ, ස්කන්ධ දන්නේ නැහැ, ආයතන දන්නේ නැහැ, ධාතු හත් දහන්න, පටිච්චසමුප්පාද දන්නේ නැහැ. ඒ නොදන්නාකම නැමැති අවිද්‍යාව නිසා තමයි මේවට නැවත නැවත සංස්කරණය කරන්න හිත පහළ වෙන්නේ. ඒකට පුරෝගාමී වෙනා තෘෂ්ණාව, උපාදාන. ඒවා පුරෝගාමී වෙලා තමයි මේ චේතනාව කුසල්ද අකුසල්ද රැස් කරන්නේ. කුසල් රැස් කරන්නත් උපාදාන පෙරටු වෙනවා, අකුසල් රැස් කරන්නත් උපාදාන පෙරටු වෙනවා. සාමාන්‍යයෙන් දැන් මූලික සිතට සර්වසාධාරණ සිතම පළවෙනි සිත කියන්නේ විවාරයක අරමුණක් දෙතුනහම ඒකේ ඒ සිතට අනුව තෝරන්නට ඕන. දැන් අපි බලමු චක්සුද්්වාරික චිත්ත වීතියක් අනුව. දැන් එහින් රූපයක් දකිනකොට පළමුවෙන්ම ඇති වෙන්නේ භවංග සංතතියේ සිඳී
පංචද්වාර වර්ජන කියන ක්‍රියාසිත පහළ වෙනවා. ඒ සිතිනුත් අරමුණු ගන්නවා. ඒ සිතින් අරමුණු ගන්නේ අරමුණු බලනවා නෙමෙයි. එයා කරන්නේ කොයි දොරටුවද මේ අරමුණ ආවේ කියලා දොරටුවට හරවනවා. එයා දන්නේ නැහැ මේක රූපයක් මේක සද්දයක් නම රූපේ අරමුණු දැක්ක නැත්නම් ඒක අරමුණු වුණා හිතට දකින්නවා නෙමෙයි. දොරටුවට හරවන එකයි එයාගේ වැඩ. එතන තියෙන්නේ විපාක මේ ක්‍රියා චේතනාවක්. එතන තියෙන්නේ ක්‍රියා විපාකමත් විපාක දෙන එක නෙමෙයි. ඊළඟට චක්කු විඥාන හිත පහළ වෙනවා. ඒ රූපයේ දකින්න රූපයේ සුබ යයි සම්මත දෙයක් නම් කුසල විපාක චක්කු විඥාන හිත පහළ වෙනවා. අසුභයයි සම්මත දෙයක් නම් අකුසල විපාක උපේක්ඛා සාගත චක්කු විඥානෙ පහළ වෙනවා. එතන තියෙන්නේ ඒ රූප සංචේතනා කියන චේතනාවමයි. ඒකෙත් මතු විපාක දෙනවා නෙමෙයි. ඒක අතීත කර්මයක විපාක ඵලයක්. ඊළඟට පහළ වෙනවා ඒ අරමුණ පිළිගන්න ආකාරය වැනි සිතක් සම්පටිච්චන. ඒක විපාක චේතනාවක්. මතු විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙනවා සම්තීර්ණ කියලා ඒ අසවල් දෙය කියලා තීරණය කරන ආකාරي සිතක්. ඒක චේතනාවක් විපාක චේතනාවක්. මතු විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙනවා බොත්තපනි කියලා ක්‍රියාසිතක්. ඒක ක්‍රියා මාත්‍රයි. ඒකේ චේතනාව තියෙනවා. ඔය කියන සිත් පහේ චේතනාව මතු විපාක දෙන්නේ නැහැ. ආවර්ජන සිත, විඥාන සිත, සම්පටිච්ඡන, සම්තීන, බොත්තපන. එයින් දෙකක් ක්‍රියාසිත, තුනක් විපාක සිත. ඒතකොට දෙකක්ම ක්‍රියා චේතනා, තුනක් විපාක චේතනා. ඊළඟට තමයි ඒ කියන වොත්තපන සිතෙන් තීරණය කරන කොයි පැත්තටද හරවන්නේ කියලා. ওই වොත්තපන සිත දොරටුවක්. දොරටුවක් කියන්නේ පැත්තට හරවන දොරටුවක්. පුජ්‍යලයාගේ సంతානයේ යෝනිසෝ මනසිකාරයේ කියන නුවණට හුරුව කල්පනා කිරීම පුරුදු කළා තිබුණා නම් කුසල පැත්තට හරවනවා. යෝනිසෝ මනසිකාරයේ පුරුදු නොකර හිටියා නම් කෙලින්ම අකුසල පැත්තට හරවනවා. ඒ කියන්නේ සුභ වශයෙන් ගන්නවා සමාත අසුභ වශයෙන් ගන්නවා එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඒක මුලාව. ඔය කියන ක්‍රමයට අකුසල චිත්ත වීතිකට හරවනවා. අයෝනිසෝ මනසිකාරය නුවණින්තර දැන් ලස්සන දෙයක් නම් දැක් හරි ලස්සනයි කියලා හිතනවානේ. එතනකොට මොකද වෙන්නේ? අන්න ජවන්සිත පහළ වෙන්නේ ලෝභ මූල ජවන්සිත. ඒකේ සෝමනස සහගත වෙන්න පුළුවන්, ditthිගත සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, අසංකාරිකව සසංකාරික වෙන්න පුළුවන්. ඒකේ චිත්තචෛතසික ධර්ම 20ක් එකවර පහළ වෙනවා. ඒ 20 දෙනාම කරන්නේ අරක අල්ලගන්න එකයි. ලෝභයෙන් අල්ලගන්න. එතකොට පළමුවෙන් කරන්නේ රූපම් පඨම චිත්තේන සීතං ဒ ුතිය චේතසා නාමං සතිය චිත්තේන අත්ථං චතුත්ථ චේතසා. ඔය චිත්ත වීති පේලියක් යනවා. පේලි කියන්නේ පළමුවෙන් ඇතුනේ රූප ආරමුණ ගත්ත චිත්ත වීතිය. ඒක චිත්තක්ෂණ 14ක් යනවා පේලියට. දැන් 5යි ජවන්සිත 7යි සදාරමණ 2යි. චිත්ත වාර 14ක් යනවා. ඒ 14න් 7ක් තමයි අකුසල පැත්ත බැලුවාම අනිත් 7ම එයින් 2ක් ක්‍රියා අනිත් 5 විපාක. එතකොට ජවන්සිත 7ේදී සියල්ලෙන් සියල්ල රූපයේ සම්බන්ධ අවබෝධයක් නැහැ. ඊළඟට තීතං ဒ ුතිය චේතසා ඊළඟට මනෝද්වාරික ජවන් වීති දුවනවා. මේ තමන් ඇහෙන් ගත්ත අරමුණ දැන් මනෝද්වාරික ජවන් වීතියකින් ඊට පස්සේ රසින් දෙන්න යනවා. ඒකෙන් කරන්නේ ඒ චක්සු විඥාණයෙන් දුටු රූප අරමුණ නැත මනෝ විඥාණයෙන් දකින. ඒකට යනවා චිත්තවාර 10ක්. ආවර්ජනාසිතයි, ජවන්සිත 7යි, සදාරමණ 2යි. ඔය ඉහළ පන්තිය කියනකොට අඩු වෙනකොට සදාරමණ 2 අඩු වෙනවා. එතකොට මේ චිත්තවාර 10න් තුනක්ම එකක් ක්‍රියා දෙකක් විපාක. මැද ජවන් හිත් 7 තමයි අකුසල වුනේ. ඊළඟට නාමං සතිය චිත්තේන ඊළඟට තමයි නම දැනගන්නේ. මේ අහවල් දෙය කියලා නම සම්මුති දෙයක් නමක් දැනගන්නවා. ඒකටත් යනවා චිත්තවාර 10ක්. ආවර්ජන සිතයි, ජවන් සිත 7යි, සදාරමණ 2යි. ඔය ඉහළ මට්ටමේ. අත්ථං චතුත්ථ චේතසා ඊළඟට දැනගන්නවා ඊළඟට චිත්ත වීතියක් කරනවා මේකෙන් අහවල් දෙය කරන්න පුළුවන්.
අහවල් අර්ථයක් මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මුදලක් කාසියක් දැක්කනේ. ඉතින් කාසියෙන් කරන වැඩ එයා දන්නවා. ඒක දැනගන්නේ හතරවෙනි චිත්ත වීතිය. ඊට පස්සේ තමයි ඔන්න තදින්ම ඇලෙන ගැලෙන සිත් පහළ වෙන්නේ. ඊට පස්සේ පස්වෙනි ජවන් වාරිදේ තමයි ලෝභ වශයෙන් ඇලෙනවා තදින්ම. උපාදාන වශයෙන්ම ගන්නවා තදින්ම. ඒවා තමයි කෙලීම බරපතල අකුසල්. ඒ වගේම කුසල් පැත්ත නම් බරපතල කුසල් වෙන්නේ. දැන් කුසල් පැත්තට හරවනකොටත් අර වොත්තපන සිත යෝනිසෝ මනසිකාරයේ පුරුදු පුජ්‍යලයාට කියන්නේ සංකිට සංකාණයට ඒ සදා මේ වොත්තපන සිතෙන් හැරෙන්නේ කුසල පැත්තට. දැන් ලස්සන මලක් දැක්ක කියලා හිතමු. මලක් දැක්ක පුජ්‍යලයාගේ වොත්තපන සිතෙන් කුසල පැත්තට හරවනවා මේ මල බුද්ධ පූජාට පූජා වේවා. නැත්තම් මේ මල අනිච්චය ආදි වශයෙන් හිතන පළමුවෙන් කරන්නේ දැකීමේ චිත්ත වීතියයි. ඒකයි රූපම් පඨම චිත්තේන පළමු චිත්ත වීතියෙන් රූපය දැක්කා. තීතං ဒုတိ ය චේතස දෙවෙනි චිත්ත වීතියෙන් තමයි අතීත අරමුණු වශයෙන් මේ රූපය හිතින් ගන්නවා. රූප අරමුණු. ඒකේ චිත්ත වාර 10ක් යනවාර වගේ. ඊළඟට නාමයේ මේක අහවල් දෙය කියලා නම සිහිපත් වෙන චිත්ත වීතියන තුන්වෙනි. ඊළඟට අත්ංශත් මේකෙන් අහවල් වැඩේ කරන්න පුළුවන් කියලා හතරවෙනි චිත්ත වීතිය යනවා. ඊළඟට තමයි දැන් යෝනිසෝ මනසිකාරයෙන් නිදන්නේ. ඒ නිසා මේක එක්කව හරවනවා බුදු ගුණයට. මේ මල පිරිසුදුයි මේ බුද්ධ පූජා වේවා. මේ වර්ණයෙන් බුද්ධ පූජා වේවා. එහෙම නැත්නම් හරවනවා මේ මල අභ්‍යන්තරයේ තියෙන්නේ රූප කොටස් 8ක් සුද්ධාෂ්ටක රූප සමූහයක්. එයින් පළමුවෙන් එහාට දිස්සුනේ වර්ණ රූපය. ඒක ඇතුළේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා ගන්ධ රස ඕජා අන්න රූප ටික හැරෙව්වා. ඊළාට හරවන ඒ රූප අනිච්ච දුක්ඛ අනාත්ම. එතකොට ඒ ඔක්කොම කරන්නේ පස්වෙනි ජවන් වීතියෙන් පස්සේ. පස්වෙනි ජවන් සිතත් එක්ක. ඒක සම්පූර්ණයෙන් බරපතල කුසල. ඒකට මහත්මෝ මේ ජවන් වීති පහක් ගියා කියන එකට තත්පරයක් නැහැ. තත්පරෙන් කෝටියෙන් පංගුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවක ඔක්කොම සිද්ධ වෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ චිත්ත නියාමය. කාගේවත් මෙහෙවීම සංවිධානයක් නෙමෙයි චිත්ත නියාමය. එතකොට ඒ චිත්තචෛතසික ධර්මයන් අතරත චේතනාවට ලැබෙන මුල් තැන. චේතනාව තමයි මේවා සංස්කරණය කර ඉදිරියට යවන්නේ සිත. ඉතින් හැබැයි ඒක පූර්වාංගම වෙන්නේ සිත. සිත නැත්නම් චේතනාවක් නැහැ. ඒ නිසා මනෝපුබ්බංගම ධම්මා කිව්වනේ. හැම චිත්තචෛතසිකයකටම කියන්නේ හැම චෛතසිකයකටම මුල සිත. සිත තමයි ප්‍රධාන ඉසුරුම. අනිත් ඒවා සිත එක්ක පහළ වෙන්නේ. ඉතින් ඒවත් අර වගේම ඒ විදිහටම එකකට ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. දැන් පස්සේ ප්‍රත්‍ය වෙනවා සහජාතඤ්ඤමඤ්ඤ ඊළඟට නිශ්‍රය ඊළඟට උපනිශ්‍රය ඊළඟට ආහාර ඊළඟට අත්ති සම්ප්‍රයුක්ත අත්‍යාගත ප්‍රත්‍යසත්‍ය ගොඩෝකෙම පස්සචෛතසිකයේ ඒ චිත්තචෛතසිකයන් ප්‍රත්‍ය වෙනවා. වේදනාවත් ඒ වගේ සහජාත අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත උපනිශ්‍රය සම්ප්‍රයුක්ත ඊළඟට සම්ප්‍රයුක්ත අත්ති අවිගත ඔය ඉන්ද්‍රිය ඔය ප්‍රත්‍ය රාශියකින් වේදනාව ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. ඔය වගේම චේතනාවත් සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සරය ඒ වගේම උපනිශ්‍රය ඒ වගේම ආහාර ඊළඟට සම්ප්‍රයුක්ත අත්ති අවිගත ශක්ති 8කින් චේතනාව ඒ චිත්තචෛතසිකයන්ට සහයෝගී දෙනවා ප්‍රත්‍ය වෙනවා. ඒ බොහොම සියුම් තැනක් ඕක. ඉතින් මේවා එකක් ගානේ කියන එක දිග වැඩි නිසා තමයි සංකතම අபிසංකරෝති සංඝාරා කියලා කිව්වේ. මේ සංකත කියන්නේ හේතුඵල ධර්මයන් හටගන්න පංචස්කන්ධය. එක තැනක පංචස්කන්ධය සකස් කරනවා. නිසා සංස්කාර කියන එක බොහෝම ක්‍රියාකාරීත්වයෙන් ඉහළ තැනක් ලැබෙන ධර්මතාවක් සංකාර කියන්නේ. දැන් සංස්කාර ස්කන්ධ කියනකොට චේතනාව ප්‍රධාන ඡායසික 50ක් කියනවා. සංස්කාර ස්කන්ධ කියනකොට වේදනා සංඥා ඇරේ ඡායසික 50ම සංස්කාර ස්කන්ධ.
තව තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා තුනක්. කාය සංස්කාර ආස්වාස ප්‍රස්වාස. වචී සංඛාර විතර්ක විචාර දෙක. චිත්ත සංඛාර වේදනා සංඥා. ඒ විදිහට තියෙනවා. ඒකට අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට චේතනා 29. කුසල කුසල චේතනා 29. විපාක පටිසන්ධිදායක කියන එකයි. පටිසන්ධිදායක චේතනා 29ක් තියෙනවා. ඒක තමයි අවිජ්ජා පත්‍ය සංඛාර. පුඤ්ඤාභි සංඛාර කියලා 13යි, අපුඤ්ඤාභි සංඛාර කියලා 12යි, ආනන්ජාභි සංඛාර 4යි. සියල්ල 29. හරි පටිසන්ධියට බලපාන. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී කාගේවත් කැමැත්තක් අනුව නොව කර්මානුභවයෙන්ම ওই තුනෙන් එකක් එළඹ සිටිනවා මරණාසන්න මොහොතේ මරණාසන්න ජවම් වලට. තමන් කරගත්ත කර්මය නැත්තම් කර්මයේ කරන්න ලැබිච්ච උපකරණයක් නැත්තම් උපදින තැන ලකුණක්. ඒ කරුණු තුනෙන් එකක් එනවා මේ කර්ම බලයෙන් උපත්තාති කියලා කියන්නේ. කර්ම බලයෙන් හිතට වැටෙනවා. ඒකෙත් කියනවා දැන් ගරු කර්මයක් තියෙනවා නම් ඒක මුලට එනවා. අනිත් ඔක්කොටම ඉස්සලා ඒක එනවා. ගරු කර්ම කියන්නේ පංචානන්තරී කර්ම, නීති මිශ්‍රිත කර්ම. අකුසල පැත්තේ. කුසල පැත්තේ නම් අෂ්ට සමාපatti, උපචාර සමාධි, අෂ්ට සමාපatti හා විපස්සනා ඥාන. ඒවා ගරු කර්ම. ඒව ඉස්සරහට එනවා. එහෙම එකක් නැති කෙනෙකුට ආචීර්ණ කර්ම, ජීවිතේ වඩාත්ම පුරුදු කරපු දේවල් ඉස්සරහට එනවා. එහෙම නැති කෙනෙකුට ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ ඒ තමන් මරණයට සමීප වේලාවක සිදු කරගත්ත කර්මයක්. අනික කටත්තා කර්ම. අර මුලින් කියපු තුනම නැත්නම් ඊට පස්සේ ජීවිතයේ අමතක වෙච්ච දේවල් තියෙනවා. එක්ක පූර්ව භවයේහි අර අපරාපරිවේදිනී දේවල් තියෙනවා. ඒකක් එනවා. ඒක තමයි මේ කටත්තා කර්ම. ඒවා කර්ම බලයෙන් කර්මයේ සිහි වෙනවා. නැත්නම් ඊට අවශ්‍ය වෙච්ච උපකරණයක්. දැන් අපි දානයක් දුන්නා නම් දානෙ දෙන්න භික්ෂුන් වහන්සේලා. නැත්නම් දාන වස්තු ආසන පැනවීම ඕවා සිහිපත් වෙලා එනවා. කර්ම නිමිති. දැන් බණක් ඇහවනම් ඉතින් මේ ධර්ම ආසනේ ධර්ම කතිකයන් එහෙම නැත්නම් මේ වාඩි වෙලා හිටි ස්ථානීය වගේ දෙයක් තියෙනවා. භාවනා කළා නම් ඒ සම්බන්ධ අරමුණක් තියෙනවා. ඒ ඔක්කොම කර්ම නිමිති. දැන් සතුන් මැරීම ආදීටත් ඒ වගේ තමයි තමන් අකුසලයක් නම් කරණීය අකුසලයට සම්බන්ධ උපකරණයක් සිහි වෙනවා. ගති නිමිති කියන්නේ උපදින තැන සම්බන්ධ ගති නිමිත්තක්. අර එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. මේ රහතන් වහන්සේගේ පියතුමා දඩයක්කාරී. ඉතින් රහතන් වහන්සේ තමන්ගේ පුතා රහත් වෙලා උන්වහන්සේ නිතර පියාණන්ට ආවාද කළා ඔය වැඩේ අත්හරින්න නෑ ඇත්තදීන්නේ පස්සේ බලෙන් මහාන කරවා ගත්තා. බලෙන් මහාන කරවාගෙන සාමණේර භාවයෙන් තියාගෙන උපස්ථාන කළා. ඉතින් උපස්ථාන කරමින් ඉන්න අතරේ ඉතින් වයෝවෘද්ධ වෙලා ඔන්න ගති නිමිති පහළ වුණා. ඉතින් කෑ ගහලාගෙන ඔන්න බල්ල වෙනවා කියලා. ඒ කියන්නේ අර බල්ලන් පිරවදාගෙන දඩේමේගී ඒ කර්ම නිමිත්තාව. ඒතර රහතන් වහන්සේ තේරුම් අරගෙන සාමණේරයන්ට කැපකරුවන්ට කියලා වහාම මල් එකතු කරලා චෛත්‍ය ළඟ මල් ආසනයේ මල් වලින් පෙරෙව්වා. පුරවල ඇඳ පිටින් උස්සගෙන ගියා. ලෙඩාව. උස්සගෙන ගිහින් මෙන්න මහතෙරුන් වහන්සේ උදෙසා මල් පූජාවක් කියන අත ගන්න සාදු කියන්නේ. තේරෙනවා ඉතින් ඇහෙනවා. ඉතින් එතකොට මල් පූජාවට අත ගහලා සාදුකාර දුන්නා. එතකොට ඔන්න අම්මලා එන අයින්ෙන්ද? අන්න දිව්‍ය ලෝක ගත නිමිති පහළ වුණා. පස්සේ රහතන් වහන්සේ ඒකට ඊට දීලා කිව්වොත් ඉතින් යම්පවත් වෙලා දෙව්ලොව උපන්නා. අර ගති නිමිත්ත ආවේ කර්ම නිමිත්තක් ආවේ.
ඊට පස්සේ ගති නිමිත්ත ආවා. එහෙම තියෙනවා. අර තමන්ගේ දැන් ආසන්න කර්මත් ඔය වගේම ඉස්සරහට එනවා. අර සුවම්ගිරි කන්ද කියලා අපේ ආරණ්‍යයක් තියෙනවා. එතන සතනගිරි පබ්බති කියලා පුරාණ නම. ඒක වැඩි හිටියා චුල්ල පිණ්ඩපාතික තිස්ස කියලා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ අසල් ගම්වල තමයි පිණ්ඩපාත යන්නේ. ඔය ගමක කිසි කෙනෙකුට අපායට යන්න දෙන්නේ නැහැ. හැබැයි ඒ ගමට ආසන්න ගමක් තියෙනවා දමිල දෝවාර කියලා. දෙමිල දොර දැනුත් තියෙනවා. දැනුත් කියන්නේ දෙමිල දොර. ඒ ගමේ 55 අවුරුද්දක් බිලී බාපු මිනිස්සෙක්ට බිලී වැද්දේ. කවදාකවත් බණ අහලා නැහැ, දන් දීලා නැහැ, සංඝයාට දෝෂ නගන ඇදලා නැහැ. මේ රහතන් වහන්සේගේ දිවසට පෙවුන එයා අද මැරෙනවා. අපායට යනවා. ඒ නිසා වැඩියා ගෙදර මිඳුලට. එළ ගෙදර උපාසිකාටක මම මේ ලෙඩා බලන් ආවා ආසනයක් පනවන්න. ඉතින් ඒ ලෙඩා ඇඳේ ඉන්නවා. ඉතින් ලෙඩාට අනේ හාමුදුරුවෝ මම පුරුදු නෑ එන්න එපා කියන්නේ. පස්සේ රහතන් වහන්සේ කිව්වා ලෙඩාට මේ මට ඕනේ. ඒ නිසා ආසනයක් පනවන්න. ඒ ඇත්තට ඉතින් කරුණාව නිසා එහෙම කියන්නේ නැත්නම් ඉතින් ආ කියනවා. ඉතින් ඔන්න ලෙඩා ළඟට ඉතින් මෛත්‍රියෙන් ගිහින් කතා කරන්නේ කිංග උපාසක මහත්තයෝ යන්වා ගිලන්නේද දැන් හොඳ නේද පන්සිල් ගන්නද හොඳයි ආමරණ මන් නම් දන්නේ කිව්වොත් කියන්නේ නමස්කාරේ කියෙව්වා ඉතින් තිසරණේ කියෙව්වා අනේ තිසරණේ සතියම්පි සංඝං සරණං ගච්ඡාමි කියලා ඉවර වෙච්ච ගමන්ම දෙව ගැලවිලා වැටුණා අර බිලීබාබු කර්මයේ විපාක මෙලව. අය වචන කියන්න බැරි වුණා. ඉතින් ඔය ටික දැනගෙන තමයි රහතන් වහන්සේ වැඩි. තව විනාඩියක් දෙකක් ඉස්සර වුණා නම් සිතාපදක් කියවයි. ඉතින් ඒ වෙලාවට සිහිය තියෙන මිනිස්යාගේ පස්සේ උපදේශ තුන උපාසක මහත් කිසි බයක් හිතන්න එපා. දැන් ඔය තිසරණය මුල සිට අගට මුලට හිතින් කියවන්න. හිතින් කියව ඉන්න කිව්වා. ඒ විදිහට කරා. ඇයිද මේ අන්තිම මොහොතේ කවුරුණක් දුකටපත් වුණාවනේ වගේ ඕනේ. අනේ මිනිස්සයා මැරිලා ගිහින් චාතුරු මහා රාජික දිවි ලෝක උපන්නා. එදා හන්දෑවේ රහතන් වහන්සේගේ සක්මන් කෙළවරට ආවා. එවෙලා වැන්දා. වැන්දලා කිව්වා ස්වාමීන් වහන්සේ අර උදේ ගිහින් සිල් දුන්නේ මටනේ තිසරණේ. ඉතින් ස්වාමීන් වහන්සේ තිසරණේ ගියපු නිසා මම චාතුරු මහා රාජික උපන්නා. පන්සිල් දුන්නා නම් මං ඊළට යන්න කිව්වා. ඉතින් රහතන් වහන්සේ කියන්නේ ඉතින් ඒක තමන්ගේ පාඩුවනේ ඒ වෙලාව දිව ගැලුණානේ කොහොමද කියවන්නේ. නමුත් දැන් ඉතින් අපාට නොවැටෙන්න ඒ දෙවලෝ ඉඳගෙන පින් කරගන්න කිව්වා. බණ අහන්න තියෙනවා දෙවලෝ. ඒ වාගේ ඉතින් අර ආසන්න කර්ම ඒවා. ඒකට කියන්නේ ආසන්න කර්ම. එයාට ඒක සිහි වුණා. ඒවා යටපත් වුණා. ඒ ගති සුගතියකට ගියානේ. සුගතියට ගියන් පස්සේ ඒ විපාක ලැබෙන්නේ නැහැ. අය මනුස්ස ලෝකයට ආව බලන්න පුළුවන්. මනුස්ස ලෝකයට ආවම කර්මඵල දෙනවා. දෙන්න පුළුවන්. හැබැයි හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇතිව බණ භාවනා කරලා ධ්‍යාන වඩා බඹලෝ යන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගඵල ලබන්න පුළුවන්. ඒවා කරගත්තොත් අර ඔක්කොම යට වෙනවා. දැන් ওই රහත් වෙන රහතන් වහන්සේලාට උනත් සසු ආර්යයන් වහන්සේලා ඔයක කොච්චර කර්ම තියෙනවදනේ ඒවට විපාක දෙන්න ඉඩ නැහැ ඒවා යටපත් වෙනවා තමන්ගේ උසස් ප්‍රතිපත්ති කුසල නිසා පිනක් තියෙන්න ඕන නැත්තම් පෙනෙන්නේ නැහැ නැත්තම් අවකාශ ලැබෙන්නේ නැතු වෙනවා එහෙම තමයි ඒකත් ලොකු මේ සසර කරපු පිනක් තියෙන්න ඕන කාට හරි උදව් වෙච්චි පුළුවනි අපි වාස කල්පයකට වරක් යන ඔය අම්මලාත් ඔක්කොම පුළුවනි හැබැයි වෙනසක් වෙන්නේ බඹලව දැන් බ්‍රහ්ම ලෝකවල එක එක ධ්‍යාන තලවල බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා ඒ තුනෙන් තුන්වෙනි එකට යන්න පුළුවන් මහා බ්‍රහ්ම වෙන්නේ නැහැ කියනවා. දැන් ඔන්න බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියලා පළවෙනි ධ්‍යාන තලයේ භූමි 3ක් තියෙනවා. දැන් බ්‍රහ්ම පාරිසජ්ජ උපදිනවා.
ඊළඟට දෙවෙනි ධ්‍යානෙ වැඩුවා නම් පරිත්තාභ අපමානාභ ආභසරෝ තුنين පරිත්තාභ බඹතලිය උපදිනවා. තුන්වෙනි ධ්‍යානෙට වඩා තිබුණා නම් පරිත්ත සුභ අපමාන සුභ කෙනෙක් තුنين පරිත්ත සුභ බඹතලිය උපදිනවා. එහෙම තියෙනවා. හැබැයි මේ බමලෝ ගියාම ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැහැ. ඒගොල්ලෝ කාම විරාග භාවනානේ කරලා තියෙන්නේ. එහිදී ගහන ජීවහා කායන ප්‍රසාද රූප තුන නැහැ. ගන්ධ සුවඳ දැනෙන්නේ, දිවට රස දැනෙන්නේ, අය ආහාර ගන්නේ නැහැ. කාට සීතල උණුසුම ස්පර්ශ දෙන්නේ. ඔය තුන අක්‍රිය වෙනවා. හැබැයි චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද තියෙනවා. බුදුබණ අහන්න, බුදුරු දකින්න ඒ වගේ අවශ්‍යතාව නිසා. අනිත් ප්‍රසාද තුනම ක්‍රියා කරන්නේ. ඒවා යටපත් වෙලා නීවරණ පහළ වෙන්නේ ඒ බඹතලේ ඉන්නකොට. හැබැයි බඹතලේ ඉඳලා ඉතිරි ධ්‍යාන වඩාන්න පුළුවන් ඉහෙලටම. ඒකට බාධාවක් නැහැ. ඒ බඹතලේට අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. ඉතින් කවුරුද බඹලෝ ගිරලා ආපහු අවුරුද්දෙන් වයිපදින්න බැරි? අවුරුද්දෙන් එන්න බෑ. ඒ හැමෝටම බෑ. නෑ හැමෝටම බෑ කියන්නේ නියත විවරණ ලබාගත් බෝසතුන් වහන්සේලා පමණයි අතරකදී එන්න පුළුවන් වෙන්නේ. අනික කාටවත් එන්න බෑ. බැරි කාරණා මොකද? තමන් උපන්න භවයේහි බැඳීම නිසා. තමන් උපන්න භවයේහි භවනිකාන්තික ලෝභය කියලා බැඳීමක් තියෙනවා. ඒ නිසා එන්නේ නෑ. නෑ අෂ්ට දුෂ්ටත්වයට වැටෙන්නේ. ඉතින් අසඤ්ඤතලය අරූප තලය ඒ ඉහළ තැන් වලින් අසඤ්ඤතලයයි අරූප තලය. ඒවට ඉතින් බෞද්ධෝ යන්නේ නෑනේ. අරූප ලෝකෙට යනවා. අසඤ්ඤතලයට යන්නේ බොහෝසෙන් අබෞද්ධ යෝගීවරු. අසඤ්ඤතලයට. අරූප ලෝකෙට යන්න පුළුවන්. එහෙ ඉතින් චතුරාර්ය සත්‍ය කලින් සෝවාන් වෙලා නොහිටියා නම් එහෙ ගින් මාර්ගඵල ලබන්න. ඒක අභවය කියන්නේ. සෝවාන් වෙලා ගියොත් පුළුවන්. ඉතිරි මාර්ගඵල ලබන්න. අය පහලට එන්නේ නැතුව එහෙදිම රහත් වෙනවා. ඇත්තමයි. ඒ ත්‍රිසං ආත්මේ උපන්නනම් ඉතින් ආත්භාව දහස් ගණන් දසදහස් ගණන් තව තවත් ඒ දුක්ඛ ජීවිත වලට පස්සේ තමයි යන්නේ. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. නියත මිසුදුට නොගත් කෙනෙක් නම් ඒක නැත්තා කල්ප විනාශ වෙනකොට සුගතියට එනවා. එතකන් ඉතින් මේ දුක් විඳින්න වෙනවා. දැන් හැම ත්‍රිසං සතා, ප්‍රේතයන්, අසුරයන් එතකොට නිරිසතුන් අතරින් නීති මිසුදුට ගත් කාය හැර ඔක්කොම එන්නේ බඹලෝ යන්නේ. කල්ප විනාශෙදී. ඉතින් මහා කල්පයක අන්තර කල්ප 80ක් නම් තියෙන්නේ. එයින් 20යි මේ ලෝකේ මිනිස්සු ඉන්නේ. අනිත් කාලින්නේ බඹතලේ. අනිත් කාලින්නේ බ්‍රහ්ම ලෝකවල. ඒ නිසා මේ කාන්තා පක්ෂයට ධ්‍යාන වඩන්න පුළුවන්. ඒ බලන්න අර සූකර පෝතිකා කතාව අහලා ඇතිනේ. අහලා නැද්ද? දැන් නම් 7යි කාලා. බුදු පූජාව කවුද ලෑස්ති කරන්නේ? මේ කියලා ඉවරලා යනවා. එතකොට සූකර පෝතිකා කියලා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඊරි පැටික්කයක් හිටියා. බුදුරජාණන් වහන්සේ පිටිසුගායනකොට රජගහනුවර ඒ කහල ගොඩක කුණු අවස්ථාවසෙන් ඊරි පැටික්කි. බුදුරජාණන් වහන්සේ සිනා පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද සිනා පහළ වුණේ? ආනන්දේ බලන්න මේ ඊරි පැටික්කි බඹලෝ හිටිය කෙනෙක් නේද? ඉතින් අහව පිළිවෙල. කාශ්‍යප බුද්ධ ශාසන කාලයේදී කිකිලියක්. මේ කිකිලිය මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයක් ආශ්‍රයත් වෙන ඉස්සර හැසිරෙනවා. ඔය දාන ඉඳුල් ටිකක් කකා. මේ කිකිලියට බුදුබණ ඇහිලා හිත පැහැදිලා. රජ කුමරියක් වෙලා උපන්නා. ඒ රටේම උබ්බරී කියලා. ඒ රජ කුමරිය පෙර වාසනාවට ඒ මෙහෙණි ශාසනේ පැවිදි වුණා. පැවිදි වෙලා මේ ওই වැසිකිලි වලවල් තියෙන්නේ. ඒ වැසිකිලි වලවල් වල මෙහෙණින් වහන්සේගේ මෙහෙණින් වහන්සේලාට තියෙන විනය නීතියක්. වැසිකිලි වල වහන්න තහනම්.
එතකොට ඒ වැසිකිලි වලේ සිලිසිලි ගාලා පණුව දැක්කා. දැක්කාම කුලවක සංඥාව ඇති වුණා අසුබ භාවනා. කුලවක සංඥා. ඒකෙන් ප්‍රථම අධ්‍යාන ලබාගෙන බඹලෝ ගියා. බ්‍රහ්ම පාරිසජ්ජ උපන්නා. ඉතින් බඹලොව ඒ නියමිත අවශ්‍ය කාලයක් ඉඳලා ආවායසරයක් මනුෂ්‍ය ලෝකෙට බරණැස් නුවර සිටු කුමරියක් වෙලා උපන්නා. නැවත වරක් තවත් ඒ නගරෙම තැනක උපන්නා ඒ කුමාරයෙක් වෙලා. ඊට පස්සේ මේ ඇවිල්ලා ඊරිපැටික්කයක් වුණා. ඒ සංසාර ස්වභාවය. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිනා පහල කරේ නිකන් නෙමෙයි. අනාගතයේ මේ ඊරිපැටික්කිය රහත් වෙනවා මේ බුදු සසුනේ. පස්සේ ඉතින් ඔය ඒකට බුදුරජාණන් වහන්සේ විශේෂ දේශනාවක් කළන තණ්හා වර්ගී ගාථාවක් තියෙනවා යථාපමූලේ අනුපද්ද වේදල්ලේ. යථාපමූලේ අනුපද්ද වේදල්හේ චින්නෝ පුරුක්කෝ පුනරේව රූහති. එවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුන. යම් කිසි ගහක මුල නොසිඳ අතුපතර සිඳිනවානේ. මුල ශක්තිමත් තියෙන නිසා ගහ නැවත දල්දා අතුපතර හැදෙනවා. ඒ වාගේ තෘෂ්ණාව සහ මුලින් උදරන්නේ නැතුව ධ්‍යාන වඩලා බඹලෝ ගියා. අයමත් මේ දුක්ඛිත ජීවිතවලට එනවා. එසා තෘෂ්ණාව සින්දුත් තමයි නැත මේ දුකටපත් නොවන්නේ කියන එක තෝරලා දෙමින් ඒ ගාථා දෙසුවා. ඊට පස්සේ මේ ඊරිපැටික්කේ ඒ ආත්මෙන් චුත වෙලා ගිහින් උපන්න කාවිරි පට්ටනුවේ ඒත් මේ වැඩි පුත්‍රයෙකු දුවක් කියලා. තා සුප්පාරක පටුනේ තවත් තැනක උපන්නා. ඊට පස්සේ ගියා ස්වර්ණ දීපේ. කියන්නේ බුරුම රටේ. එහෙකින් රජ කුමරියක් වෙලා උපන්නා. ඔය පින අප්‍රමාණ පින් තිබිලා තියෙනවා මේ මාරු වෙන හැටි. ඊට පස්සේ ඒ කාලේ පින් කළා ලංකාවේ උපන්නා. රුහුණේ. ලංකාවේ ඉපදිලා දුටුගැමුණු රජුගේ අමාත්‍යයෙක් හිටියා ලකොණ්ඨක අම්බරිය කියලා. එතුමාගේ බිරිඳ බාටපත් වුණා. ජීවත් වුණේ තිස්ස මහරාමේ. එක දවසක් ඔය තුලාදාර පබ්බත කියලා තියෙනවනේ නිමුලුව සේනාසනයක්. දැන් නිමුලුව කලංගර තිස්ස පබ්බත කියලා කියන එකට. ඒ පර්වතයේ හිටියා මහා අතුල කියලා රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේ තිස්ස මහරාම පින්නපාත එනකොට මේ කියන අමාත්‍ය දේවිය දානි පිළිගන්නවා. ඒ රහතන් වහන්සේ ආශ්‍රමයට ගිහිල්ලා සංඝයාට කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ සිනා පහල කළ ඊරිපැටික් මට දාන් දුන්නා කියලා. ඕක කටින් කට මෙතුමියට ආරංචි වුණා. එතකොට මෙතුට මහා සංවේගයක් ඇති වුණකොට ඇත්තට පෙරවිසු ආත්ම තේන ජාතිසුන්න ඥානෙ පහළ වෙනවා. ඒක ධ්‍යාන බලයක් නෙමෙයි. ඒකත් එක්තරා කුසල විපාකයක්. ඉතින් ඇත්තට මෙතුමිය ලොකු සංවේගයකටපත් වෙලා තමන්ගේ ස්වාමියාට වැඳලා මෙහි නිසාසේ පැවිදි වුණා. පැවිදි වෙලා මහා සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවන් වුණා. තිස්ස මහරහතන්. අර කියපු තලාධාර පර්වත සේනාසනයේදී ආසීවිසෝම සූත්‍රයන රහත් වුණා. පසු කාලයේ කෙතුමිය පිරිනුවම් පානකොට ওই විස්තර ඔක්කොම ප්‍රකාශ කළා. අනිත් අය සංවේගයටපත් කරලා පිරිනුවම් පෑවා. මේ සංසාර ස්වභාවය කියේ. ඔන්නතන සඳහන් වුණානේ ධ්‍යාන වඩලා හිටියා කියලා අයමත් වෙනවා කියලා ප්‍රාසාහයටනේ. ඒ වගේ සිදු වෙනවා. ඒ නිසා දැන් එතන තුනනේ රාජකුමාරිය පැවිදිලා ධ්‍යාන වඩ වමුලෝක. ඒ නිසා බාධාවක් නැහැ. දැන් යන්න පුළුවන් නම් වඩන්න ධ්‍යාන. බැරිනේ. හිතන්න පුළුවන් නම් පුළුවන්. දැන් අර අපි ඔය බුරුම රටේ යන ආරණ්‍ය ඉන්නවා. ඒක අම්මා කෙනෙක් දැන් අවුරුදු 6කට ඉස්සර අපි දැක්කා. දැන් නම් ඇද්ද දන්නේ නැහැ. එතුමිය අවුරුදු 2ක් 3ක් එතන භාවනා කරනවා. එතුමියගේ දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. පුතාලා 6 දෙනයි, දූවරු 3 දෙනයි. එයින් පුතාලා 3 දෙනෙක් මහානදම් පුරනවා. දූවරු 3 දෙනෙක් ඒ දසසිල් සමාදන් වෙලා මහානදම් පුරනවා. අනිත් 3 දෙනා ගෙදර බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මණ්ඩලේ මේ ඉන්නේ ඇතම 600කට මෙහා තැනක. අෂ්ට සමාපatti ලැබලා විපස්සනා ඥාන මුදුනටම ගිහිල්ලා බලන්න ඉතින් මේ උපාසකම්ම දරුවෝ නවදිනුකම්ම කෙනෙක් නම් කොච්චර වාසයදනේ. නමුත් අර නියම උපදේශ ඇතුළේ වඩාපු නිසා නියම ලෙසට
ධ්‍යාන සමාපatti පුදවාගෙන විපස්සනා වඩලා හිටියේ. ඒ දරුවන්ගේ පියක් එතන භාවනා කරලා එයාට බැරි වුණා. එයා වය වෘද්ධ වගේම ලෙඩ රෝග තියෙනවා. ඇඟ හුඟක් බරපතලයි. ඉතින් ඉරියව් පවත්වන්න අමාරුයි. මම මේ කියන්නේ ගිය ඇත්තට උපාසිකාවන්ට ධ්‍යාන වඩන්න පුළුවනි. දැන් එතන ඉන්නවා මට මතකයි දැන් 97 අවුරුද්දේ අපිට සම්මුඛෝණ එතන භාවනා කරපු දෙමළ ජාතික දසසිල් මෑණි කෙනෙක් වයස අවුරුදු 19යි. අෂ්ට සමාපatti ලබා විපස්සනා ඥාන දිනු කරගන්න. මං කිව්වා දෙමළ බසින් මට මේ භාවනා මාර්ගයේ ප්‍රතිගත කර දෙන්න. එතුමිය කිව්වා මං දෙමළ වුණාට දෙමළ ඉගෙනගෙන නැහැ. කතා කරන්නේ ගුරු බසේ රටේ. ඒ නිසා එයාගේ අක්කා නම් දන්නවා දෙමළ ඉගෙනගෙන තියෙනවා කියන්නම් කියලා කෙරුණේ නැහැ. මොකද ලංකාවට මේ මෙහෙම ඇත්තොත් මේ දිනුවට පත් වෙලා ඉන්න බව කාටත් අහගන්නයි ඒක මම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ වාරය යනකොට ඒගොල්ලෝ වෙන පළාතකට ගිහිල්ලා වෙන සේනාසනයකට ඉතින් සොයා ගන්න බැරි වුණා. ඒ නිසා තවත් එතන හිටියා ඒ වගේම දෙමළ ජාතික තරුණ කෙනෙක් පැවිදි වෙලා ඒකට අනුසම්පන්නයි ධම්ම රත කියලා නම. ඒත් ඔය වගේම වයස 19යි. අෂ්ට සමාපatti ලබා විපස්සනා ඥාන වල. ඊට පස්සේ වාර අපේ යනකොට යා ත්‍රිපිටක අධ්‍යාපනයට ගිහින් තියෙනවා මේ යන්ගුන්නවල. ඔය වාගේ ගිහි පැවිදි හැමෝටම මේව වඩන්න පුළුවන්. ඉතින් ඕන කරන්නේ හොඳම නිවැරදි වූම උපදේශ ඕනේ. අනික නිරෝධකම ඕනේ. විවේකේ ඕනේ. අනික ඉතින් ප්‍රඥාව ඕනේ. නුවණ ඕනේ. මේ ටික තියෙනවා නම් කරන්න පුළුවන්. බැරි දෙයක් නෑ. බැරි දෙයක් නෑ. ඉතින් අපේ රටට වෙලා තියෙන දැන් ලංකාවේ මෙහෙනම් හුඟක් නිදහස තියෙනවා. ලංකාවේ නම් අපේ බෞද්ධයන්ට නිදහස බොහෝම අඩුයි. බොහෝම අඩුයි. මේ රටවල හරියට නිදහස තියෙනවා. මේ රටවල ඉන්න නැත්නම් ධ්‍යාන වඩන්න පුළුවන් හරියට උපදෙස් ලැබෙනවා. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ.